යාඥාවෙන් පටන් ගන්නද? පාස්ටර්? Okay. Okay, පාස්ටර් සුසිල් යාඥා කරන්න පාස්ටර්. ආදරවන්ත දෙවි පියාණනි වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා. දවසක් ඔබ වහන්සේගේ කරුණාව තුල ස්වාමිනී අපිට මේ බයිබල් අධ්‍යයනයට යෙදෙන්න වහන්සේ දීලා තියෙන ආශිර්වාදය ගැන වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී විශේෂයෙන්ම අන්තිම දවස් ගැන වහන්සේගේ පැමිණීම ගැන සහ අපේ සූදානම් වීම ගැන අපිට ඉගෙන ගන්නටත් ඒ සඳහා ස්වාමිනී අපිට අනිත් අයව සූදානම් කරන්නටත් මේ පාඩම් මාලාව තුළින් අප දිරිගැන්වූ මැනව ධෛර්යමත් කළ මැනව. ස්වාමිනී පාඩම් මාලාව අපිට ගෙනෙනාව අපේ ප්‍රේමවන්ත දේවදාසයා පාෂ රෝහණ ඒකනායක වෙනුවෙන් ස්තුතිවන්ත වෙන අතර ස්වාමිනී මේක ඉගෙන ගන්න වහන්සේ උතුරින් අපට ආශිර්වාද කර තිබෙන නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ වචනයෙන් ඔබගේ දාසයා පෙරව මැනව ඔබගේ ආලේපය ඔහු මත නිදහස් කර මැනව කියලා යාඥා කරනවා. ඒ වගේම ස්වාමිනී මේ Zoom තාක්ෂණය ඔස්සේ කරන්නා මේ පාඩම් මාලාවේ කිසිදු බාධාවක් කරදරයක් නැතුව ස්වාමිනී දේ සිදු වෙන පිණිස අපිට ශ්‍රවණය කරන පිණිස වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා. අද දවසේ වචනේ අසන්ත සූදානම් වෙලා ඉන්නා වූ සෑම දේව දරුවෙක් දේව දාසියෙක් දාසියක් ඔබ වහන්සේට බාර කරනවා. මේ වැඩමුළුව මුළුමනින් ඔබගේ හස්තයට බාර කරන අතර අපි සියලු දෙනා යටත් වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 ස්තුතියි පාස්ටර් සුසිල් දකින්න සන්තෝෂයි. අපි අපගේ අවසාන කාලය පිළිබඳ 4 වෙනි අධ්‍යයනයට පැමිණ තිබෙනවා. අපි ආරම්භයේදී කිව්වා සති 12ක් තුලදී අවසාන කාලය පිළිබඳ බයිබලයේ සඳහන් කරුණු කාරණා අපි එකට අධ්‍යයනය කරන්නට යනවායි කියලා. ඒකට හේතුව අපි දැක්ක දැනටමත් බයිබලයේ 27%ක් පමණ ලියවිලා තියෙන්නේ අනාගතයේ සිදුවෙන්නා වූ සිදුවීම් පිළිබඳවයි. ඒ අනුව අපි දකිනවා අලුත් යුස්මට එනකොට හැම පද 25කට සැරයක් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන සඳහන් වෙනවා. ඒ නිසා කිතුණුවන් වශයෙන්, කිතුණු ශිෂ්‍යයන් වශයෙන්, ගෝලයන් වශයෙන් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සහ අනාවැකි ගැන අධ්‍යයනය කිරීම අපි හැම කෙනෙක්ගේම ගබඩාකාරීත්වයේ කොටසක් ලෙසට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එක්තරා බයිබල් ගුරුවරයෙක් කිව්ව ආකාරයට දැනට මේ අනාවැකි වලින් 81ක් සම්පූර්ණ වෙලා තව සම්පූර්ණ වෙන්න තියෙන්නේ 19ක් පමණයි. මම මේ සමහර කාරණා නිතර කියන්නේ එහි වැදගත්කම ඔබ තේරුම් ගත්තාම ඔබට වැටහෙන්න යනවා මේ දෙවෙනි පැමිණීම සහ අවසාන කාලය පිළිබඳ ඔබ කොපමණ මම කොපමණ අවධානයෙන් සිටිය යුතුද කියලා. දැන් තවත් සිදුවෙන්න තිබෙන මේ 19 තුල වැදගත් සිදුවීම් කිහිපයක් තියෙනවා. මේක මම ගිය සතියේත් ඔබට කිව්වා. එකක් තමයි රැප්චර්. ඒ කියන්නේ ඔසවා ගැනීම. ඒකට අදාළ බයිබල් පද මම දීලා තිබෙනවා. රත්පාට ඉරිපදින්න. ප්‍රින්ස් මේ රතුපාට ඉරිය දෙන්නේ මොකද? පාස්ටර් මේ ඔය එතන ඩ්‍රෝ කියලා එකක් තියෙන්නේ උඩම. අන්න ඒක සිලෙක්ට් කරන්නකො. ඔව්. ඒකේ ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරලා ක්ලික් කරා. ඒක මේ නෑ ඒක වයිට් කරන්නකො. ඔව්. ටයිම් වුණා නම් හරි. හයිලයිට් කියන එක ක්ලික් කරනකො. ඒකෙත් නෑ. එහෙනම් ඉරේස් එක ක්ලික් කරලා පාස්ට් ඒ ටික මේ පොඩ්ඩක් ඉරේස් කරන්න. මට ඒක බාධකයක් නෙමෙයි බලන අයට බාධකයක් නම් තමයි අපි බලමු කොහොමද කියලා. ඔව් එතකොට මේ අවසාන කාලේ වැදගත්ම මාතෘකා කිහිපයක් තමයි ඔසවා ගැනීම. පළවෙනි කොරින්ති 15:51 සිට 58 පිළිබඳ මේ ඔසවා ගැනීම ගැන සඳහන් වෙනවා. 1 තෙසලෝනි 5:13 සිට 18 මේ ඔසවා ගැනීම ගැන සඳහන් වෙනවා. අපි ඒකට කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් රැප්චර් කියලා. රැප්චර් කියන වචනේ නැති වුණත් ඒ સિદ્ધාන්තය විස්තර කරන බයිබල් පද තිබෙනවා.
දෙවෙනි වැදගත් කාරණය තමයි tribulation. එහෙම නැත්නම් අවුරුදු 7ක පීඩා කාලය. දැන් මේ අවුරුදු 7 පීඩා කාලය පිළිබඳව අපි බලන්න යනවා. එලිදරව් පොතේ පරිච්ඡේද රාශියක් මේ පීඩා කාලේ සිදුවෙන දේවල් ගැන සඳහන් වෙනවා. තවත් අනාගතයේ සිදුවෙන්න තිබෙන වැදගත් කාරණයක් තමයි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. දැන් ඊයේ සතියේ අපි යම් ප්ලෑන්ස් එක සැලසුම් එක අපි දැක්කා. මේ යේසුස් වහන්සේ දෙවෙනි වතාවට එනකොට පොළොව මතට පතිත වෙන අවස්ථාව තමයි දෙවෙනි පැමිණීම කියන්නේ. උසවා ගැනීමේදී උන්වහන්සේ අභ්‍යවකාශයේදී සභාව උසවා ගත්තාම උන්වහන්සේ සභාව මුණ ගැසෙනවා. ඊට පස්සේ excuse me pastor. ඔව් අතන රිෆ්‍රෙෂ් එක ඔබන්න පුළුවන්ද pastor? වම් මත පැත්තේ උඩ තියෙන රවුමක්. වම් මත පැත්තේ pastor. අනිත් සයිඩ් එක. left side. කොනේම pastor. අන්න ඒක. මේක රවුමක් තියෙන pastor නෑ. අන්න ඒක. ඔව්. හරි ඒක ක්ලියර් වෙන්නේ. ඔව් මෙතන රතු ඉරි වගේක් තියෙන ඒක ටිකක් බාධකයක්. නමුත් අපි යමු නැත්නම් අපේ වෙලාව යන නිසා. හරි pastor. එතකොට මේ ඊළඟ වැදගත් කාරණය සහස්‍ර රාජධානිය එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 1 සිට 6 වෙනි පදයේ සඳහන් වෙනවා. මිලේනියම් කියලා අපි ඒකට කියනවා. අපි ඒක ගැන වෙනම අවස්ථාවකදී බලන්න යනවා. ඊට පසුව සාතන්ගේ පරාජය සහ අවසාන විනිශ්චය, ඒකට අපි කියනවා white throne judgment. එහෙම නැත්නම් සුදු සිංහාසන විනිශ්චය එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 7 සිට 15 දක්වා සඳහන් වෙන්නේ එයයි. ඊට පසුව අපි සදාකාලයට ඇතුල් වෙනවා එලිදරව් පොතේ 21 22. දැන් ඔබට මතක ඇති ගිය සතියේ අපි කතා කරා දානියෙල්ගේ සති 70 පිළිබඳ කොටස. දානියෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 24 සිට 27 දක්වා. දානියෙල් වහල්ලෙක් ලෙසට බබිලෝනියාවේ සිටියා. ඌ යෙරමියා පුතෙන් ඉගෙන ගත්තා මේ වහල්කම. pastor I පොඩ්ඩක් screen share කරනවා. sorry. වහල්කම අවුරුදු 70යි තියෙන කියලා. ඔව් ඊට පස්සේ ඒ පිළිබඳ යාඥා කරන වෙලාවේදී ඒ ඊශ්‍රායල් ජාතිය ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගේ දඩුවම් කිරීමක් වශයෙන් සබත නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා දෙවියන් වහන්සේ ඔවුන්ට අවුරුදු 70කට බබිලෝනියන් වරුන්ගේ අතට පාවා දුන්නා. එතකොට මේ දානියෙල්ගේ යාඥාවට උත්තරයක් ලෙසට දෙවියන් වහන්සේ ගාබ්‍රියල් දේවදූතයා වෙමින් ඌට දර්ශනයක් දුන්නා 24 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 27 වෙනි පදය 24 වෙනි පදයේ සිට 27 වෙනි පදය දක්වා. තාමත් ගැඹුරු කාල පරාසයක් ඇතුල් වෙන්නා වූ අනා වැකියක්. අපි ඒක දැක්ක ගිය සතියේ. දැන් කීප දෙනෙක් මගෙන් ඇහුවා මේ සති 70 ඇයි අපි අවුරුදු 7න් වැඩි කරන්නේ කියලා. එතකොට අපි බැලුවේ ඇත්තට සති 70 නෙමෙයි අවුරුදු 490ක්. දැන් ඒකට මම යම් බයිබල් පද දුන්නා. ඒ පද දෙනකොට මම කිව්වා මේ අනාවැකි අර්ථකථනය දීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වචනාර්ථයෙන්ම ඒ සඳහන් වුණා වූ දේ පිළි අරගෙන ඒ දේ ඒ විදිහට සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් යේසුස් වහන්සේ රොටි 5යි මාළු 2යි ලැබලා 5000කට වඩා ජනතාවකට කන්න දුන්නා කියන දේ ඉවැන්ජලිකල් මතධාරීන් පෙන්තකොස්තල් කැරිස්මැටික් අය විශ්වාස කරනවා. වචනාර්ථයෙන්ම යේසුස් වහන්සේ හාස්කමක් කරලා ඒ රොටි 5යි මාළු 2යි බෙදලා දුන්නයි කියලා. නමුත් මේ රූපාලංකාර ක්‍රමය විශ්වාස කරන්නා වූ අය ඇලගොරිකල් කියලා කියනවා. ඔවුන් කියන්නේ නෑ මේක වචනාර්ථයෙන් පිළිගන්න බෑ. මේකේ අදහස
එදා ඒ සෙනගට බඩගිනි නිසා යේසුස් වහන්සේ ඒ අය ගෙනාපු දේවල් බෙදා ගන්න ප්‍රතිපත්තිය තමයි සිදු වුනේ. ඒක එතන හාස්කමක් නෙමෙයි. ඒක එක්තරාතකින් පුදුමයි හැමෝම බෙදාගත්ත එක. ඒ බෙදාගත්ත උන්ගේ කෑම ඒ නිසා කෑම ඇති වුණා. අන්න ඒ සුළු උදාහරණයක් මම ගත්තේ. ඒ අනුව මේ අපි ඉගෙන ගන්නා වූ හැම දෙයකටම මේ රූප අලංකාර ක්‍රමයට ඔවුන් විස්තර කරනවා. ඒවා මම දැන් විස්තර කරන්න යන්නේ නැහැ. අපේ පාඩම් මාලාව තුළ අපි විශ්වාස කරන මතය සහ බහුතර පෙන්තකොස්ත කැරිස්මැටික් කන්සර්වටිව් ඉවැන්ජලිකල්ස්ලා කියනවා. ඒ අය විශ්වාස කරන මතය තමයි අපේ ඉගැන්වීම් වලට අපි ලක් කරන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ බයිබලයේ දෙවියන් වහන්සේ ප්‍රගතිශීලී එළිදරව් වීම දුන්නාක්සේ progressive revelation කියලා කියනවා. ඒ කියන්නේ සියල්ලම එකපාරටම එළිදරව් කරේ නැහැ. ඒ වගේම අනාවැකින් දෙවියන් වහන්සේ ප්‍රගතිශීලීව ක්‍රමක්‍රමයෙන් එළිදරව් කරා. උදාහරණයක් වශයෙන් යේසුස් වහන්සේගේ උත්පත්තිය. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ යේසුස් වහන්සේ එදා සාතන්ට මෙහෙම කියනවා මම තා සහ ස්ත්‍රිය අතරෙහි තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහි සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේය. එතකොට මෙතනින් ස්ත්‍රිය කියනකොට අපි තේරුම් ගන්නවා සාමාන්‍ය පුරුෂයෙක් සහ ස්ත්‍රියක් වුණ දරුවෙක් උපදින්න. නමුත් මේ ස්ත්‍රිය කියලා වචනේ පාවිච්චි කිරීම තුළින් අපි දකිනවා මේ කන්‍ය උත්පත්තිය පිළිබඳ අනාවැකියක්. ඒ වගේම සාතන්ව පරාජය කරන්න. කොයි අවස්ථාවේද යේසුස් වහන්සේගේ විලුඹ පොඩි යේසුස් වහන්සේ හිස පොඩි කරලා විලුඹ පොඩි කරේ කුරුසය මතදී සාතන් යම්කිසි ජයග්‍රහණයක් ලැබුවාසේ ඕ හිතුවා. ඒක තමයි ඒ කුරුසය සිදුවීම එතනදී කිව්වා. හැබැයි අපි දකිනවා උත්පත්ති පොතේ 49 වෙනි පරිච්ඡේදයට එනකොට 10 වෙනි පදයට මේ යේසුස් වහන්සේ මොන ගෝත්‍රෙන්ද එන්නේ කියන කතාව තව ටිකක් එළිදරව් වීම දෙනවා. 3 වෙනි පරිච්ඡේදයේ දුන්න නැති එළිදරව් වීමක්. ඒ නිසා ඔබ ඒ පදේ කිව්වොත් ඔබට පේනවා යුදා ගෝත්‍රයෙන් තමයි මේ මෙසියස් වහන්සේ එන්නේ කියන කාරණය සඳහන් වෙනවා. එතකොට අපි සාමුවෙල් පොතට යනකොට 2 සාමුවෙල් 7 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මම පද කියවන්න යන්නේ නැහැ වෙලාව ඉතුරු කරගන්න අවශ්‍ය නිසා. අපිට පේනවා දැන් මේ මෙසියස් වහන්සේ එනවා. එතුමා යුදා ගෝත්‍රයෙන් එන්නේ. එතකොට සාමුවෙල් පොතට එනකොට අපිට කියනවා දාවිද්ගේ පරම්පරාවෙන් එනවා කියලා. එතකොට මේ මෙසියස් වහන්සේ පිළිබඳ අනාවැකි විවිධ අවස්ථාවන් වලදී ක්‍රමානුකූලව එළිදරව් කිරීම අනාවැකි තුලින් අපිට වාස්සේ තේරුම් කරලා දෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ සමහර අනාවැකි මේ ආකාරයෙන් උන්වහන්සේ දීලා තියෙන්නේ. එතකොට මේ දානියල්ගේ අනාවැකිය සති 70 අපිට පේනවා සති 70 කොටස් 3කට බෙදලා දුන්නේ කියන එකට. පළවෙනි 24 වෙනි පදේ ඉෂ්ට වෙන්නේ 24 වෙනි පදේ සති 70 ගැන සඳහන් කරනවා. ඒක සති 70 7න් වැඩි කරොත් 490යි. ඒ වගේම අපි කිව්වා මේක අවුරුදු කියලා. මම ඒකට නැවත වරක් එන්නම්. ඔබ සමහරෙක් මගෙන් විමසු නිසා. එතකොට අපි සංඛ්‍යා ලේඛන වලින් නෙහිමියා පොතෙන් අපි දැක්කා ඒ ආඥාව ලැබෙනකොට 445 ක්‍රිස්තු පූර්ව 445 දී සමහර අය 444 කියලා කියනවා. නමුත් අපේ මේ අධ්‍යයනයට අපි 445 ගමු වැඩි බහුතරයක් ඒක පිළිගන්න නිසා. එතකොට ඒ පළවෙනි සති 7ක් අවුරුදු 49ක් ඊළඟට සති 62ක් කියලා කියනවා. එතකොට අපි දැක්කා ඒ සති 62 ඇවිල්ලා 7න් වැඩි කරාම අවුරුදු 434ක්. එතකොට ඔක්කොම සති 69යි. ඒ සති 69 445 ඉඳලා අපි ගණනය කරාම යේසුස් වහන්සේ මරණයට පත් වෙච්ච අවුරුද්දට ආසන්න දවසක් බවට පත් වෙනවා. එතකොට අවුරුදු 483ක් අවසන් වුණා මේ දානියෙල් තුමාගේ සති 70 පිළිබඳ දර්ශනය. එතකොට එක සතියක් එහෙම නැත්නම් අවුරුදු 7ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අවුරුදු 7 තමයි තාම ඇවිල්ලා නැත්තේ. දානියෙල්ගේ දර්ශනයේ හැටියට යෙරුසලම විනාශ වෙනවයි කිව්වා.
ඒක ක්‍රිස්තු වර්ෂ 70 වෙදි ඉෂ්ට වුණා. එතකොට ඉතුරු අවුරුදු 7ක් ඒකම ගියා නම් ක්‍රිස්තු වර්ෂ 77 දී දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ 27 කියන යේසුස් වහන්සේගේ පැමිණීම ධර්මිෂ්ඨ පාලනයේ සියල්ලම සිදු වෙන්න අවශ්‍යයි. ඒ දේ සිදු වුණේ නැහැ. අපි දන්න දෙයක් තමයි ඉතිහාසය දිහා බලනකොට. එතකොට අපි කියන්නේ එකයි පෙන්තකොස්ත දවසේදී සභාව ආරම්භ වුණා, සභා යුගය ආරම්භ වුණා. මේ සභා යුගය අවසන් වෙන්න යන්නේ කවදද? මේ ඔසවා ගැනීමත් සමගයි. මේ අවුරුදු 2000 කාල සීමාව ගැන දානියෙල්ගේ දර්ශනයේ සඳහන් වෙන්නේ නැහැ. එකපාරටම දානියෙල් යනවා 7 වෙනි අවුරුද්දට 70 වෙනි අවුරුද්දට ඒක සතියක් කියලා ඌ කියනවා. ඒ සතිය අවුරුදු 7යි. ඒ 7 තමයි ඌ කියන ඒ කවදත් නොදැක්ක පීඩා කාලය ඇති වෙන්න යන්නේ. එතකොට අපිට පේනවා මේ දානියෙල්ගේ දර්ශනය මේක අපි දැක්කා. දානියෙල් කියපු සති 70 කොටසකට බෙදුවා. පළවෙනි සති 7 අවුරුදු සබත් අවුරුදු 7 වරක් 749යි. මෙතන 62යි 434යි. එතකොට ඒක අවසන් වෙනකොට සති 69ක් ගිහිල්ලා ඒක අවසන් වන්නේ කුරුසිය මත. ඕ ඒක අනාවැකිය ඇතුල් කරනවා. ඊට පස්සේ මේ සභා යුගයේ කාලය මේකට අපි කියනවා ගැප් පීරියඩ් කියලා. මේ කාලය දානියෙල්ගේ පොරොන්දුවේ අනාවැකිය සඳහන් වෙන්නේ නැහැ. නමුත් එකපාරටම 27 වෙනි පදයේ ඔහු කියනවා අවසාන සතිය. එතකොට මේ අවසාන සතිය තමයි මේ පීඩා කාලය. ඒකට දැන් ඔබට පැහැදිලි දානියෙල් දුන්නා වූ මේ සති 483 ඉෂ්ට වෙලා ඉවරයි. අපි ඉතිහාසය දිහා බැලුවාම වෙනත් පොත්පත් දිහා බැලුවාම මේක ඒ දින ගණනට හරි ආකාරයටම ඉෂ්ට වෙලා ඉවරයි. යේසුස් වහන්සේ ක්‍රුසිපත් වුණේ මෙතනදී. එතකොට මේ අවුරුදු 2000 දානියෙල්ගේ අනාවැකියේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ අවසාන අවුරුදු 7 සඳහන් වෙනවා. මේකට තමයි අපි කියන්නේ පීඩා කාලය. tribulation period කියලා අපි කියන්නේ මේකයි. එතකොට මේ දානියෙල්ගේ අවුරුදු 70 තවත් පැහැදිලි කරනවා. පළවෙනි අවුරුදු 49 ඊළඟ අවුරුදු 462. එතකොට මෙතන කුරුසිපත් වීම සභා යුගය. මෙතනදී තමයි අපි විශ්වාස කරන යේසුස් වහන්සේගේ ඔසවා ගැනීම සිදු වෙන්නේ. කවදද ඔසවා ගැනීම සිදු වෙන්නේ? පීඩා කාලය එහෙම නැත්නම් අවසාන අවුරුදු 7 ආරම්භ වෙන්න පෙරයි. එතකොට පීඩා කාලය පටන් ගන්න කවද්ද කියලා ඇහුවොත් අපිට තියෙන උත්තරය යේසුස් වහන්සේගේ ඔසවා ගැනීම. අපේ මතය අනුව යේසුස් වහන්සේගේ ඔසවා ගැනීමත් සමග තමයි පීඩා කාලය ඇති වෙන්නේ. එතකොට යෙරුසලම විශේෂ සාමගික විසුමක් ඇති වෙනවා. ඒ නිසා යෙරුසලම තමයි අපේ ඔරලෝසුව. අපි නිතරම යෙරුසලම ගැන බලන්න අවශ්‍යයි. දැනට බෙන්ජමින් නතන්යාහු කියන අවුරුදු 12ක් පාලනය කරා වූ ඒ ශක්තිමත් අගමැතිතුමාගේ ස්ථාවරය අතින් ඔහුගේ ගිලී යනවා. තවත් අලු කෙනෙක් එන්න පුළුවන්. එතනත් විශාල දේශපාලන අවුලක් තියෙනවා. ඒ නිසා එතනින් පසුව යුද්ධයට ගිහිල්ලා ගිවිසුම ඇති වේද? දන්නේ නැහැ කියන්න. නමුත් අපිට මේ හැම දෙයක්ම අවසාන දවස්වල ලකුණු කියලා අපිට පේනවා. එතකොට මේ අවුරුදු 7ට පස්සේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සිදු වෙන්නේ එතකොටයි. එතනින් තමයි අවුරුදු 1000 සහස්‍ර කාලය ඇති වෙන්නේ. දැන් මම නැවත වරක් යනවා මේ දානියෙල්ගේ අනාවැකියට. මේ අනාවැකිය කියනා වූ සියලු කරුණු කාරණා මෙතන තියෙනවා. අවුරුදු 490ක් අපි මතක තියාගන්න ඕනේ යුදෙව් දින දර්ශනයේ හැටියට ඔවුන් එක මනින්නේ ලුනා. ඒ කියන්නේ හද අනුවයි. ඒ නිසා ඔවුන්ගේ දින දර්ශනයේ තියෙන දවස් 360යි. එතකොට අනාවැකි 6ක් මේ 24 වෙනි පදයේ සඳහන් කරනවා. ඒක ආරම්භ වුණා කියලා මම විශ්වාස කරන හැටි 444 ගණන් කිරීමට ගත්තේ 445 කියලා. ඒක 25 වෙනි පදයේ ඒ පදයේ සඳහන් වෙනවා. ඊළඟට අවුරුදු 483 අවසන් වෙන්නේ කවදද? යේසුස් වහන්සේගේ මරණයත් සමගයි. ඊට පස්සේ ගැප් තියරි එක නැවත වරක් එනවා. ගැප් between 483 සහ 484 වෙනි අවුරුද්ද අතර ගැප් එකක් හිඩසක් තියෙනවා. ඒක 26 වෙනි පදේ අනුව ඒක තමයි අවසාන අවුරුදු 7. ඒ අවුරුදු 7 මේ
tribulation period කියලා අපි කියන්නේ අවසාන අවුරුදු 7. මේ පොළොව මත මේ ආකාරයෙන් මිනිස්යන් පාලනය කරලා යන අවසාන අවුරුදු 7යි. ඊට පස්සේ 927 අපට පීඩා කාලය ගැන සඳහන් කරනවා. මේ අවුරුදු 7 වෙන දේවල් වල පීඩාව මොකක්ද කියන දේ මෙන්න එළිදරව් පොතේ 6 සිට 19 වෙනි පරිච්ඡේදය දක්වාම භයානක දෙවියන් වහන්සේ අවුරුදු 70ක් කියලා කියන්නේ මොකද කියන දේ නැවත වරක් මම අලුත් විදියකට ඔබට පෙන්නු කරන්න කැමතියි. අපි හිබ්‍රු පරිවර්තන දිහා බැලුවොත් අපිට තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරන දේ. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් week කියලා කියන්නේ සතියකට. නමුත් හිබ්‍රු භාෂාවේ එක වෙනස්. හිබ්‍රු භාෂාවේදී පාවිච්චි කරන වචනය ශබුවා කියන වචනයයි පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ පරිවර්තනයේදී 77s are decreed for your people. එහෙම නැත්නම් ඔබගේ සෙනග සහ ඔබගේ ශුද්ධ නගරයට සති 7ක් 70ක් නියම කර ඇත. එතකොට ඔවුන් කතා කරන්නේ මේ සබත පිළිබඳ කියන්නේ sabbatical year සබත් අවුරුදු 7කින් පස්සේ එන දෙයක්. එතකොට මෙතනදී මේ යුදෙව්වන්ට දානියෙල් තේරුණා ශබුවා කියනකොට. උදාහරණයක් වශයෙන් අපි අයියා කියලා කියනකොට අපි කතා කරන්නේ අපේ අම්මා උකුසෙන් උපන්න අපේ වැඩිමහල් සහෝදරයා. මොකද අපේ සංස්කෘතිය හැටියට අපි අයියා කියලා කියන ඕනම වැඩිමහල් සහෝදරයෙක්ට. මගේ සමහර ජ්‍යෙෂ්ඨ සේවකයන් මට කියන්නේ රොහන් අයියා කියලා. ඒ තියෙන ස්නේහවන්තකමටයි කිට්ටු බවටයි. එතකොට හැබැයි ඒගොල්ලෝගේ ලේ අයියා කෙනෙක් නෙමෙයි මම. එතකොට ඒ වගේ මේ ශබුවා කියලා කියනකොට මේ යුදෙව්වන්ට තේරුණා මේ කතා කරන්නේ මේ sabbatical year එක ගැන. ඒ මොකද්ද sabbatical year කියලා කියන්නේ? අපිට පේනවා ලෙවි කතා පොතේ 7 වන අවුරුද්දේදී අපිට කියනවා මේ අපේ වගාවන් වලින් අපි ඈත් වෙලා ඉන්න අවශ්‍යයි. 7 වෙනි අවුරුද්දේදී භූමියට අපි විවේකයක් බාර දිය යුතුයි. මෙන්න මේ 7 වෙනි අවුරුද්ද පවත්වන්නේ නැති නිසා තමයි යුදෙව්වන්ව බබිලෝනියාවටත් අරගෙන ගියේ දඩුවමක් ලෙසට. අපි ඒක පස්සේ වෙලාවක බලමු. නමුත් මෙතනදී අපිට පේනවා මේ කතා කරන ශබුවා කියන වචනය මේ 7 වෙනි අවුරුද්ද ගැනයි. එතකොට මෙතනදී දානියෙල්ට අවුරුදු 70ක් ගැන කතා කරනකොට ශබුවා කියලා කියනකොට ඒ කියන්නේ මේ sabbatical year අවුරුදු 70ක්. ඒ නිසා තමයි අපි කියන්නේ 77න් වැඩි වෙන්න ඕනේ. ආයිත් අපි ද්විතීය කතා පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 12ට ආවොත් අපිට කියනවා වහල්ලෙක් ගත්තොත් අපිට අවුරුදු 6යි ඔහුගෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපේ කටයුතු වලට සම්බන්ධ කරගන්න පුළුවන්. වහල් සේවය හරිද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් පරණ ගිවිසුමේ ඒ ක්‍රමයේ තිබුණා 7 වෙනි අවුරුද්දේ ඔහු නිදහස ලබනවා. එතකොට එතනදී ඒ ශබුවා කියන වචනේ අදහස අවුරුදු 7ක් කියන දේ මේ දානියෙල් කතා කරනකොට ඒ යුදෙව්වන්ට තේරුණා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ මෙතනදී කතා කරේ අවුරුදු 70 සති 70 කිව්වට අවුරුදු 7 ඒවා 70ක්. ඒ අනුව තමයි අවුරුදු 490 හැදෙන්නේ. ඒ අනුව තමයි අවුරුදු 483ක් දැනටම පහුවෙලා කියලා කියන්නේ. තව අවුරුදු 7යි තියෙන්නේ. ඒක තමයි පීඩා කාලයේ අවුරුදු 7. දැන් අපි හැරිලා බැලුවොත් අපිට පේනවා මේ අවුරුදු 483 ඓතිහාසික ලෙස ඒ ආකාරයෙන්ම සිදු වෙලා. ඒක තවත් සනාථ වෙනවා. දානියෙල් කතා කරේ සති 70ක් නෙමෙයි sabbatical years 70ක්. එහෙම නැත්නම් ශබුවා කියලා අදහස් කරේ ඉංග්‍රීසි භාෂාවෙන් එන 7 day week නෙමෙයි 7 year period. එහෙම නැත්නම් අවුරුදු 7ක කාල සීමාවක් අනුවයි. දැන් අපි යේසුස් වහන්සේගේ ඉගැන්වීමක් බැලුවොත් මත්තෙව් 24:21 යේසුස් වහන්සේ කියනවා මක්ටසාද ලෝකයේ පටන් ගැනීමේ සිට මේ දක්වා නොවුනා වූ මතු කොයි කාලෙවත් නොවන්නා වූ මහත් පීඩා කාලයක් ඒ කාලයේ වන්නේය. ඒ යේසුස් වහන්සේ කතා කරන්නේ පීඩා කාලය ගැන. මේ අවුරුදු 7 ගැන. එතකොට මේ කාලේ තාමත් ඇවිල්ලා නැහැ කියන දේ අපිට පේනවා. උන්වහන්සේ තවදුරටත් අපිට කියනවා එම මහත් පීඩාවෙන් පසුව ගැඹුරු සිදුවීම් සිදුවිය යුතුය. තවද ඒ දවස්වල පීඩා පසුව කෙනෙහිම ඉර අඳුරවන්නේය, සඳ ඒ එළිය නොදෙන්නේය, තාරකාව ආහසෙන් වැටෙන්නෝය, ආහසේ බල පරාක්‍රමද සැලවෙන්නෝය, එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ ආහසේ පෙනෙන්නේය. එවිට පොළවේ සියල්ලෝ වැළපෙන්නෝය. ගෝත්‍ර ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලෙන්ද මහත් තේජසින්ද ආහසේ වලාකුළු පිට එනවා දකින්නෝය. දැන් යේසුස් වහන්සේ කියනවා මේ පීඩාවන් ආවහම
සියලු මිනිස්සයා යේසුස් වහන්සේ අහසෙන් එනවා දකින්න යනවායි කියලා. ඒක තාම වෙලා නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අවසාන අවුරුදු 7 පීඩා කාලය තාම වෙලා නැහැ. මොකද යේසුස් වහන්සේම කිව්වා මේ දේවල් වෙන්න ඕනේ. අපිට කියනවා කොස්මැටික් චේන්ජස්. ඒ කියන්නේ මේ කොස්මෝස් වල, ඒ කියන්නේ මේ අභ්‍යවකාශයේ ඉර සඳු ග්‍රහ මණ්ඩලයේ යම් වෙනස් වීම වෙනවා. අපි ඒකත් මේ පාඩම් මාලාව තුල ඉගෙන ගන්න යනවා. පසුගිය පොයේ දවසේ බ්ලඩ් මූන් එකක් තිබුණයි කියලා මම ඔබට කිව්වා. මේ ජූනි මාසයේ ඉරේ යම් කිසි වෙනසක් වෙන්න යනවා. එතකොට අපි මේවා බලන්නේ මොකද? මේ අවසාන කාලෙදී යේසුස් වහන්සේම කියලා තියෙනවා මේවා සිදු වෙනවයි කියලා. ඒවා අපිට ලකුණු උන්වහන්සේගේ පැමිණීම කොයිතරම් ආසන්න කියලා දැනගන්න. මම ඔබට කිව්වා එන දවස් දන්නේ නැහැ, එන වෙලාව දන්නේ නැහැ. හැබැයි එන කාලය අපිට දැනගන්න පුළුවන්. ඒ ගැන මම ඔබට යම් දේවල් කිව්වා. එතකොට ඒ නිසා දැන් මම හිතනවා ඔබට මේ අවුරුදු 70 ප්‍රශ්නය විසඳලා ඇති. එතකොට මේ පීඩා කාලයේ අරමුණු දෙකක් තියෙනවා. ඒක අපි හොඳට මතක තියාගන්න. මොකක්ද අරමුණු දෙක? පීඩා කාලයේ අරමුණු දෙක තමයි දෙවියන් වහන්සේ අන්‍ය ජාතීන් කෙරෙහි දෙවියන් වහන්සේගේ උදහස පිටාර ගැලීම. පිටාර ගලනවා කියන්නේ මේ දවස්වල අපි දකිනවා මේ යම් ගංගාවල් පිටාර ගලනවායි කියලා ඒකෙන් විනාශ වෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේගේ උදහස අන්‍ය ජාතීන් කෙරෙහි උන්වහන්සේගේ උදහස වැగిරෙන්න යනවා. ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ වගේ ප්‍රේමණීය දෙවි කෙනෙක් මේ වගේ උදහසක් දක්වන්න පුළුවන්ද කියලා. මම ඔබට පළවෙනි පාඩමේම කිව්වා ඔබ ඉදරව පොත කියවන්න කියලා. ඔබ ඒක දැනටමත් කියනකොට බය ඇති කියවන්න ඒ තරම් භයානක දේවල් වෙනවා. ඔව්. දෙවියන් වහන්සේ උදහසේ දෙවි කෙනෙක්. අපි ඒක තව ටිකකින් බලන්න යනවා. දෙක, උන්වහන්සේ පැමිණීම උන්වහන්සේ ඊශ්‍රායල් සමග අවසාන වතාවට ගනුදෙනු කරන්නට යනවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. යෝහන් සුභාරංචි අපිට කියනවා උන්වහන්සේ වෙතට ඒ සෙනඟ වෙතට ආවා. නමුත් ඒ සෙනඟ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. අද වෙනකමුත් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මූලික වශයෙන් දැන් සමහර යුදෙව්වන් යේසුස් වහන්සේ වෙතට හැරුණට ප්‍රධාන ලෙසට ප්‍රතිපත්තියක් වශයෙන් ගත්තොත් යුදෙව්වන් තාමත් යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන මෙසියස් වහන්සේ ලෙසට. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ වචන අනුව ආබ්‍රහම් දුන්නා වූ පොරොන්දු අනුව ඒක ඉෂ්ට වෙන්න අවශ්‍යයි. මේ අවසාන පීඩා කාලයේදී යම් තත්ත්වයන් ඇති වෙනවා. මේ තත්ත්වයන් වලදී ඊශ්‍රායලය දෙවියන් වහන්සේ වෙතට යේසුස් වහන්සේව මෙසියස් වහන්සේ ලෙසට පිළිගන්නවා. දැන් මේ දෙවියන් වහන්සේගේ උදහස පිළිබඳ අපිට කියනවා මේ එලිදරව් පොතේම උදහස කියන වචනය 12 වතාවක් සඳහන් වෙනවා. 12 වතාවක් මේ උදහස කියලා සඳහන් වෙනවා. උදාහරණයක් වශයෙන් එලිදරව් 6:15 සිට 17 පොළවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද කඳුවල ගුහාවල් වල පර්වතවලත් සැඟවුණෝය. ඔහු කඳුවලටත් පර්වතවලටත් කතා කොට අප පිට වැටි සිංහාසනයේ වැඩ ඉන්න තනන් වහන්සේගේ මුහුණ ඉදිරියේ බැටළු පැටවානන්ගේ උදහසින් අප සංගවා ගන්න. මේ සෙනඟ කෑ ගහනවා. මේ දෙවියන් වහන්සේගේ උදහස අප වෙත එනවා. මේ උදහසින් අප බාර ගන්න. 17 වෙනි පදේ. මක්ටසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමිණි බැවින්. ඒ නිසා අපිට පේනවා මේ අවුරුදු 7 මේ උදහස දෙවියන් වහන්සේ අන්‍ය ජාතීන් වෙතට හඳුන්වන්නා උදයක්. ඔබ දන්නවා මේ ලෝකේ වෙන පාපයන් අපි අහනවා ඇයි දෙවියන් වහන්සේ මේවා ගැන ක්‍රියා කරන්නේ නැත්තේ? උන්වහන්සේ බොහොම ඉවසනවා. මනුෂ්‍යයන්ව ගලව ගන්න පිණිස. නමුත් උන්වහන්සේ මේකට සීමාවක් දාලා තියෙන්නේ. නොවාගේ දවස්වල වගේ උන්වහන්සේගේ නපුරු කාලේ උන්වහන්සේ සෙනඟට කිව්වා පස්තැවෙන්න අන්තිමට දොර වහන දවසක් ආවා. ඒ වගේ මේ අවුරුදු 7 ආරම්භ වෙන දවස ඉතාමත් ළඟයි. ආයිත් එළිදරව් 15 පළවෙනි පදේ අපිට කියනවා ස්වර්ගයේ මහත් විශ්වපත් වූ තවත් පුදුමයක් දුටුමේ නම් දේවදූතයන් සත් දෙනාගෙන් පීඩා සපක් රැගෙන සිටියෝය. එයින් දෙවියන් වහන්සේගේ උදහස කෙලවර වෙන බැවින් ඒවා අන්තිම පීඩාය. එතකොට මේ අපිට නැවත වරක් කියනවා දෙවියන් වහන්සේගේ උදහස මේ සෙනඟ පොළොව මත උන්වහන්සේ වගුරුවනවා කියලා. ආයිත් 7 වෙනි පදේම කියනවා ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් සදාකාලම ජීවත් වන්නා වූ දෙවියන් වහන්සේගේ උදහසින් පූර්ණ වූ රන් පාත්‍ර සතක් දේව දූතන් 7 දෙනාට දුන්නේ. ඒකට දැන් මේ උදහස පිළිබඳ තවත් ඔබට කර්ම
සමා වෙන්න. ඒ උදාහස පිළිබඳ මෙතන කරුණු කීපයක් මම උපුටා දක්වනවා. ද්විතීය කතා පොතේ 4:24 මෙහෙම කියනවා මක්නිසාද නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ විනාශ කරන ගින්නක් වන සොකීය ගෞරවය ආරක්ෂා කරන්නා වූ දෙවි කෙනෙක් කිය. මේ අවස්ථාවේදී පසුබිම තමයි රූප වන්දනාවට තමන්ගේ සෙනග යනකොට දෙවියන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේගේ උදහස ගින්නක් වගේ මේ මිනිසයන් මත වගුරුවනවායි කියලා. මේ අපි මේ පින්තූරයක් දාලා තියෙන ගින්නක්. ආයි ද්විතීය කතා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා එබැවින් නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ විනාශ කරන ගින්නක්ව නුඹට පෙරටුව යන බව අද දැනගන්න. උන්වහන්සේම ඔවුන් විනාශ කරනවා ඇත. උන්වහන්සේම ඔවුන් නුඹ ඉදිරියේ යටත් කර දෙනවා ඇත. මෙසේ ස්වාමින් වහන්සේ නුඹට කී ලෙස නුඹ ඔවුන් පන්නා ඉක්මනින් නැති කර දමනවා ඇත. උන්වහන්සේට විරුද්ධ වන්න මේක කියන්නේ පොරොන්දු දේශයට යනකොට උන්වහන්සේට විරුද්ධ වන්නා වූ අයට උන්වහන්සේ විනාශ කරන ගින්නක් කියලා කියනවා. ඒ නිසා අපි දන්නවා දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. නමුත් උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ සුද්ධවන්ත තනන් වහන්සේ නිසා උන්වහන්සේගේ ගුණාංගයක් අපිට හෙබ්‍රෙව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ මේ පරණ ගිවිසුමෙන් උපුටා දක්වලා කියනවා මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ විනාශ කරන ගින්නක් කියලා. එතකොට ගින්නකින් සාමාන්‍යයෙන් පිරිසුදුකමක් ඇති වෙනවා. ඒ වගේම ගින්නකින් විනාශ වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ එළිදරව් පොතේ සඳහන් වෙන්නා වූ උන්වහන්සේගේ උදාහස යථාර්ථයක්, සත්‍යයක්. උන්වහන්සේ ඉවසලා මිනිස්යන්ගේ පාපයට දඩුවම් කරන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ආයිත් හෙබ්‍රෙව පොතේ 10:31 කියනවා ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්. භයානක දෙයක්. අපි මේ සභා යුගයේ කාලෙදී යේසුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ උදාහස අප වෙනුවෙන් ගත්තා. පළවෙනි කරුණ දෙපොතේ 5 වෙනි පරිච්ඡේදයේ 21 අපිට කියනවා අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපයක් වෙන්න දෙවියන් වහන්සේ සැලසුවේක. අදේට යන. ඒ නිසා අපිට පේනවා දැනට යේසුස් වහන්සේ අපේ පාපය අරගෙන තිබෙන නිසා අපිට මේ උදාහසෙන් නිදහසක් ලැබිලා තියෙනවා. නමුත් අපි දකින දෙයක් තමයි බයිබලයේ සඳහන් වෙන අපේ කාලේදී යේසුස් වහන්සේ අපට දඩුවම් කරනවා. හෙබ්‍රෙව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 අපිට කියනවා සමා වෙන 12 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා යනකොට අපිට පේනවා උන්වහන්සේ අපට දරුවන්ට පියෙක් විනයානුකූල කරන්නාක්සේ අපිව යහමාර්ගයට ගේන්න අපට විනයානුකූල කරනවා. ඒක වෙනයි. හැබැයි මෙතනදී අපි දකින්න යන්නේ දෙවියන් වහන්සේගේ උදහස උන්වහන්සේ වගුරන්ට යෑම. ඒ නිසා අපි මතක තියාගන්න අවශ්‍යයි මේ අවුරුදු 7 භයානක කාලයක්. ඒ නිසා මේ භයානක කාලෙන් අවශ්‍යයි අපි දකිනවා මේ ලෝකේ කොයිතරම් අසාධාරණ තියනවද කියලා. අද පුංචි දරුවෙක් තමන්ගේ මවගේ බඩේ ආරක්ෂිත නැහැ. පුංචි ගැහැණු ළමයි තමන්ගේ ගෙදර තාත්තලාගෙන් සහෝදරයාගෙන් ආරක්ෂා නැහැ. මේ වගේ දුෂ්ට වැටිච්ච සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒතර මේ අය සමග දෙවියන් වහන්සේ ගනුදෙනු කරන්නට යනවා. ඒ නිසා මේ අවුරුදු 7 භයානක කාලයක් මේ උදහස පිළිබඳ 12 වතාවක් මේ එළිදරව් පොතේ සඳහන් වෙනවා. එතකොට අපි මතක තියාගන්න අවශ්‍යයි මේ අවුරුදු 7 කාලය දෙවියන් වහන්සේ විශේෂයෙන්ම ඊශ්‍රායල් ජනතාව සමග ක්‍රියා කරන්නට යනවා. දැන් ඊශ්‍රායල් ජනතාව සමග ක්‍රියා කරන්නට යන්නේ අපි දකින දෙයක් තමයි බයිබලයේ සම්පූර්ණම දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ සෙනගට කරන්නා වූ පණිවිඩයක් පොතක් කියලා වරක් මේ පාඩම් මාලාව තුලදී කිව්වා. එතකොට දැන් උන්වහන්සේ ඒ අයට ක්‍රියා කරන්නට යනවා. පළවෙනි තෙසලෝනි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ වැදගත් පදයක් කියනවා. පාවුල්තුමා උසවා ගැනීම ගැන කතා කරලා ඒක අවසන් කරන්නේ 18 වෙනි පදේ. ඒ නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න. එතකොට මේ උසවා ගැනීම තුලින් මොකද වෙන්නේ? අපට ඇත්තටම යේසුස් වහන්සේ කෙරෙහි අද විශ්වාස කරන්නා වූ අයට සැනසීමක් එන්නේ. මොකද සැනසීම ඕම් පීඩාව තුලින් යන්නේ නැහැ. එහෙම නැත්නම් පළවෙනි තෙසලෝනි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ බලන්න මක්නිසාද දෙවියන් වහන්සේ උදාහසට නොව අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ගැලවීම ලබා ගැනීමට අප නියම කළසේක. ඒකට අපව නියම කළ තියෙන්නේ උදාහස විඳින්න නෙමෙයි. අපට උන්වහන්සේ දඩුවම් කරනවා විනයානුකූල කරනවා.
අපි උන්වහන්සේගේ වචනෙට එරෙහිව යන අවස්ථාවන් වලදී නමුත් උන්වහන්සේ අපිට උදාසීන සලකන්නේ නැහැ. මොකද අපිට පාවුල්තුමා කියන්නාක්සේ ගැලවීම පිටසයි අපිව නියම කළා තියෙන්නේ. අපව උදාසීන නියම කළා නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ තුල ඔබ ගැලවිලා නම් ආත්මයන්න් වහන්සේගේ පූර්ණත්වය ලැබලා උන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙන කෙනෙක් නම් ඔබ මම මේ උදාස් කාලය තුලින් යන්නේ නැහැ. අපිව ඔසවා ගන්නවා කියන එක තමයි අපි තේරුම් ගන්න. යෙරමියා පොතේ 37 කියනවා මේ අවුරුදු 7 කාල සීමාව හඳුන්වන්නේ යාකෝබ්ගේ කරදර කාලය. ඒ නිසා ඔබට පේනවා නේද? එතන කියන්නේ සභාවේ කරදර කාලය කියලා. එතන කියන්නේ යාකෝබ්ගේ. ඒකින් අදහස් වෙන්නේ මොකද්ද? සමහර අය විශ්වාස කරනවා ආබ්‍රහම් තමයි යුදෙව්වන්ගේ පියා. සමහර අය විශ්වාස කරනවා යාකෝබ් කියලා. යාකෝබ්ගේ ළමයි 12 ගෝත්‍ර 12 ඇතුන්නේ. ඒ නිසා මෙතන සංකේතයක් වශයෙන් මේක යුදෙව්වන්ගේ කරදර කාලය. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේක සභාවට එන්නේ නැහැ කියන එක තමයි අපේ මතය. මේ ප්‍රී ට්‍රිබියුලේෂන් පීඩාවට ඉස්සෙල්ලා ඔසවා ගැනීම සිදු වෙනවා කියන කට්ටියට. දැන් මෙතනදී ප්‍රශ්න තුනක් මතුවෙනවා. කිතුණුවන් පීඩා කාලය තුලින් යෑමට සිදු වේද? පීඩා කාලය අවුරුදු 7 ආරම්භ වෙන්නේ කෙලෙසද? සාපේක්ෂ ඔසවා ගැනීම සිදුවන්නේ කවදාද? දැන් මෙතනදී පීඩා කාලය ගැන මම ගොඩක් කතා කරා. ඒ වගේම පීඩා කාලය පටන් ගන්න කවදද මම ඔබට කිව්වා ඔසවා ගැනීම පස්සේ කියලා අපේ මතයන්. ඔසවා ගැනීම සිදු වෙන්නේ මොකද්ද? ඒක අපි තවත් බලාගෙන යනවා. ඔසවා ගැනීමට දවස් ලං බව අපිට පේනවා. එතකොට මේ සාපේක්ෂව ඔසවා ගැනීම සිදු වෙන්නේ කවදද? ඒකත් අපි බලන්න යනවා. දැන් මම එකක් ඔබට කියන්න අවශ්‍යයි. මේ පීඩා කාලය එහෙම නැත්නම් මේ ට්‍රිබියුලේෂන් පීරියඩ් මේ අවුරුදු 7 පිළිබඳ ප්‍රධාන මත තුනක් කියනවා. ඒ මත තමයි පළවෙනි මතය ප්‍රී ට්‍රිබියුලේෂන් පීඩා කාලයට පෙර ඔසවා ගැනීම සිදු වෙනවා කියන මතය. පෙන්තකොස්ත අය, කැරිස්මැටික් අය, කන්සර්වටිව් ඉවැන්ජලිකල් අය විශ්වාස කරන්නේ බොහෝ අය බහුතරයක් විශ්වාස කරන්නේ මේ පීඩා කාලයට පෙර ඔසවා ගන්නවා කියලා. තවත් අය විශ්වාස කරනවා මේ ඔසවා ගැනීම සිදු වෙන්නේ මිඩ් ට්‍රිබියුලේෂන්. ඒ කියන්නේ මේ පීඩා කාලය මැද කියලා. මෙන්න මෙතනදී. ඔබට පේනවනේ අපේ මතය මෙතනයි මේ යේසුස් වහන්සේ කුරුසිපත් වෙච්ච කාලය මේක අවුරුදු 2000 සභා යුගය අපිව මෙතනදී ඔසවා ගන්නවා. යේසුස් වහන්සේ අපිව අභ්‍යවකාශයේදී මුණ ගැසෙනවා. ඊට පස්සේ මේ අවුරුදු 7 පීඩා කාලය. පීඩා කාලයේ අවසානයේදී යේසුස් වහන්සේ පොළවට එනවා. අවුරුදු 1000 සහස්‍ර කාලය. ඊට පස්සේ අවසාන විනිශ්චය. ඊට පස්සේ සදාකාලය. දෙවෙනි මතය තමයි මිඩ් ට්‍රිබියුලේෂන් මේ පීඩා කාලය මැදදී ඔසවා ගැනීම සිදු වෙනවා කියන එකට. මෙතනදී නැවත වරක් මේ ටික එකයි කුරුසිපත් වීම සභා යුගය ඊට පස්සේ පීඩා කාලයට මේ අවුරුදු 7ට අවසන් වෙනවා. පළවෙනි ඇතුල් වෙනවා. පළවෙනි අවුරුදු 3මාර සමාදාන කාලයක් සාමගිවිසුමත් එක්ක සාමගිවිසුම මෙතනදී කැඩෙනවා. එතකොට අපි ඔසවා ගන්නවා. එතකොට මේ ලෝකය සහ ඊශ්‍රායලය බලවත් පීඩා කාලය තුලින් යනවා. එතකොට යේසුස් වහන්සේ පොළොවට එනවා අවුරුදු 1000 ඊට පස්සේ සදාකාලය. තුන්වෙනි මතය අපි මේ පීඩා කාලය තුලින් යන්න සිදු වෙනවා. අපි සුදු වෙලා ගියාම යේසුස් වහන්සේ පොළොව මත එනකොට තමයි ඔසවා ගන්න ලබන්නේ. දැන් හොඳ කිතුණුවන් මේ මත තුනම විශ්වාස කරන හොඳ කිතුණුවන් ඉන්නවා. ඒ නිසා අපි මේක ගැන තර්ක කළ යුතු නැහැ. නමුත් අපි අපේ මතයට අපි මේ මතය විශ්වාස කරන්නේ ඇයි කියන කාරණය අපි පුළුවන් තරම් ඉක්මනින් බලන්නට යනවා. දැන් මේ අපේ මතයේදී තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපේ මතය තුලදී අපි විශ්වාස කරන මතය හැටියට partial rapture එහෙම නැත්නම් මුළු සභාව ඔසවා ගන්නු ලබන්නේ නැහැ. මන්න මෙතනදී තමයි ඔබත් මාත් ඊටමත් අවදීන් යුතුව සවන් දෙන්න අවශ්‍ය. කවුද එහෙනම් ඔසවා ගන්නු ලබන්නේ? ඒක අපි බලන්න යනවා කාවද ඔසවා ගන්නු ලබන්නේ කියලා. ඒ නිසා ඔබටත් මටත් ලොකු වගකීමක් තියෙනවා අපව ඔසවා ගැනීමට අසු වෙයිද කියන දේ බලන්න. මොකද අපි ඔසවා ගැනීමට අසු නැත්නම් අපිට මේ පීඩා කාලය තුලින් යන්න සිදු වෙනවා. දැන් අපේ මතයට අපි විශ්වාස කරන කාරණා විතරක් මම කියන්න යනවා. අපේ මතයට නොවන හේතු තවත් විවිධ දේවල් කියනවා. උදාහරණයක් වශයෙන් වුන් කියනවා
පාවුල්තුමා පළවෙනි තෙසලෝනි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මම මතක හැටියට 17 වෙනි පදේ කියනවා අපි සියලු දෙනා ඔසවා ගන්න ලබනවා. ඒ නිසා උන් කියනවා බය වෙන්න දෙයක් නැහැ. අපි කොයි විදිහට ජීවත් වුණත් අපි සියලු දෙනා ඔසවා ගන්නවායි කියන්නේ. හැබැයි ඒකට අමතක වෙනවා අපි කියලා පාවුල්තුමා කියන්නේ පාවුල්තුමා වගේ අය. පාවුල්තුමා දිව්‍යන් වහන්සේට ආදරෙ තිබිච්ච ආත්මෙන් පිරිච්ච ආත්මෙන් ගමන් කරපු දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙච්ච කෙනෙක්. එතකොට ඒ වගේ අයව තමයි උස්වා ගන්නෙ. එතකොට ඒ නිසා ඔබට පේනව නේද මේ වචන එහාට මෙහාට කරලා මිනිස්යන් මත ගොඩනංවා ගන්නවා. ඒ නිසා කොහොමදත් හොඳයි මේකට අපිට සූදානමක් ඇතුව ජීවත් වුණොත් මේ මතය හරියද මේ මතය හරියද මේ මතය හරියද වුණොත් අපිව උස්වා ගන්නු ලබනවා. ඒ නිසා අපි බලමු ඇයි අපි මේ partial rapture එහෙම නැත්නම් పూర్ව පීඩා කාලයේදී අර්ධ ඔසවා ගැනීම අපි විශ්වාස කරන්නේ කියන එක. එතකොට අපි විශ්වාස කරන ආකාරයට අපිට මේ පීඩා කාලය තුලින් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අලුත් දිවිසුමේ අපිට පේනවා ලූක් සුභාරංචි 21 වෙනි පරිච්ඡේදයේ 34 36 ඒ දවස් මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් පර නොවන හැටියට බලා ගන්න. ඒ කියන්නේ මේ ලෝකයේ දේවල් ගැන වෙහෙස වෙන අයට කියන්නේ උන්වහන්සේ කියන ඒව ගැන වෙහෙස වෙන්න එපා. හැබැයි අපි අතර කට්ටියක් ඉන්නවා තාමත් මුල් තැන දෙන්නේ මේ ලෝකේ දේවල් අපේ තනතුරු ගැන මේවා කරන්න අපේ මුදල් හම්බ කරගන්න රත්තරන් සහ රිදී හම්බ කරගන්නයි. එතකොට යේසුස් වහන්සේ තවදුරටත් කියන එබැවින් ඒ සිදුවන සියල්ල ජයගෙන ගැලවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ සිටින පිණිසද කන්නලව් කරමින් සෑම කාලයේදීම අවදිව හිඳින්නයි කියසෙක. සෑම කාලෙදීම අවදිව ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද අපිට දණින් වැටලා ඉන්න කියනද? නැහැ. යාඥා කිරීමේ ආත්මයෙන් යුතුව සිටින යාඥා කිරීමේදී අපි දන්නවා අපි තිත්තකම තියනවා නම් අපේ යාඥාවල් දෙවියන් වහන්සේ අසන්නේ. අපි පෞකාරකම් කරනවා නම් ගීතාවලිය 66 කියනවා දෙවියන් වහන්සේ අපි බස්නාසනසේක. එතකොට අපිට වෙනත් විදිහකට කියන්නේ අපේ ජීවිතේ කැලල් රහිතව නිර්භීතව දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙන්න කියලා යේසුස් වහන්සේම කියනවා. මේ ජීවිතය ගැන සැලකිලිමත් වීම බේබදුකම සැලකිල්ලෙන් ඔබගේ හදවතට බරක් නොවි. ඒ දවස ඔබ නොසිතූ ලෙසට පැමිණෙන ඇත. මක්නිසාද ඒ මුළු පොළවේ වාසය කරන සියල්ලන්ට මලපතක් වනු ඇත. එබැවින් සෝදිසියෙන් සිටින්න. දැන් අපි ඔක්කොමලා ඔසව ගන්නවා නම් යේසුස් වහන්සේට කියන්න අවශ්‍ය නැහැනේ සෝදිසියෙන් ඉන්න කියලා. අපිට සූදානම්ෙන් ඉන්න කියලා කියන්නේ ඒ මොකද අපි ඒකයි අපි විශ්වාස කරන්නේ හැමෝම ඔසව ගන්නේ නැහැ කියලා. මේ සියල්ලෙන් මිදීමටත් මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියේ පෙනී සිටීමටත් ඔබ සුදුසුයයි ගණන් ගන්න පිණිස නිතරම යාඥා කරන්න. ඒ කියන්නේ මෙතනදී සුදුසු අය ඉන්න යනවා නොසුදුසු අය ඉන්න යනවා. ඔක්කොමලා ක්‍රිස්තියානි. හැබැයි මේ ක්‍රිස්තියානි අය අතරින් සුදුසු අයව තමයි ඔසවා ගැනීමට ලක් වෙන්න කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. පැහැදිලිව යේසුස් වහන්සේ කියනවා සුදුසු අය උන්වහන්සේ පිළිගන්න. ආයිත් බලන්න අනතුරු ඇඟිල්ලීම උන්වහන්සේ කියනවා මේ ඒ නිසා තවත් බයිබල් පද කීපයක් අපි බලන්න යනවා. අපේ සිත පිළිබඳ ඔබ ගැනම සැලකිලිමත් වන්න, ඔබගේ අධ්‍යාත්මික තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන්න, සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. ඔබ ඔබගේ සිත ආරක්ෂා කරගන්න. මම මගේ සිත ආරක්ෂා කරගන්නවාද? දැන් අපි කතා කරනකොට මේ මම ඔබට කතා කරත් ඔබ මට හුම්කම් දුන්නත් ඔබගේ සිත සමහර වෙලාවට රක්තපුරේ වෙන්න පුළුවන්. ගම් වතුර ගැන වෙන්න පුළුවන්. ඔබගේ නෑදෑයන් ගැන වෙන්න පුළුවන්. ඔබ දන්නවා ඔබගේ සිත කොහාට යනවාද කියන එකට. ඒ විතරක් නෙමෙයි වෙනත් තැන් වලට යනවා සිත. ඒ නිසා අපිට බයිබලයේ කියනවා සිත ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගන්න ඔසවා ගැනීමට සුදුසුකම් ලබනවා කියන අදහස මම ඉදිරිපත් කරන්න කැමති වෙනත් පදත් එක්ක. පාවුල්තුමා කොරින්තවරුන්ට කියනවා ඔබ ඇදහිල්ලේ සිටිනවාද කියා පරීක්ෂා කර බලන්න. ඔබම පරීක්ෂා කර බලන්න. එතකොට අපිට මේ පාවුල්තුමා කතා කරන්නේ කිතුණුවන්ට කොරින්ති සභාවට කතා කරන්නේ. එතකොට කියනවා පාවුල්තුමා ඔබ ගැනම පරීක්ෂා කරලා බලන්න. ඔබ කරන ජීවත් වෙන ක්‍රමය ඔබ දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වෙද? පළවෙනි යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ මේ පිළිබඳ ගොඩාක් දේවල් සඳහන් වෙලා තියෙනවා. ඒකේ ගොඩක් තියෙන නිසා මම ඒක විස්තර කරන්න යන්නේ. යේසුස් වහන්සේ ලූක් සුභාරංචි 21 වෙනි පරිච්ඡේද 36 වෙනි පදයේ කියනවා එබැවින් කන්නලව් කරමින් සෑම කාලයේදීම අවදිව හිඳින්න. ඔබ එසේ නොකරන්නේ නම් මේ සියල්ලෙන් මිදීමට ඔබ සුදුසු යයි නොසිතමු කියලා කතාව කියනවා. ඒතර එපිස සභාවට යේසුස් වහන්සේ එලිදරව් පුතේ කියනවා මාගේ ඉවසීමේ වචනේ නුඹ රක්ෂා කළ හේයින් අපි උන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරනවාද? එතකොට කිතුණු සභාව තුළ අය ඉන්නවා උන්වහන්සේගේ වචනේ ආරක්ෂා නොකරන අය. ආරක්ෂා කළ හේයින්
පොළොවේ වසන්නන්ට පරීක්ෂා කිරීමට මුළු ලෝකෙ පිටට පැමිණෙන්න තිබෙනා වූ පරීක්ෂා පෑන් මමත් නුඹ ආරක්ෂා කරන්නේ. එතකොට මේ පීඩා කාලය තුලින් උන්වහන්සේ ආරක්ෂා කරන්න යන්නේ කවුද? උන්වහන්සේගේ වචනය රක්ෂා කරමින් ජීවත් වන්නා වූ අය. නැවත වරක් හිබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේදය 28 බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජාව ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවෙනි වාර ප්‍රකාශ වන සිට. එතකොට උන්වහන්සේ දෙවෙනි වාර ප්‍රකාශ වෙන්නේ කාටද? උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව ජීවත් වෙන්න ඕයට. අපිට පාපේ නැතුව ජීවත් වෙන්න අමාරුයි. නමුත් අපිට ඒ දේවලින් පුළුවන් තරම් ගැලවිලා ජීවත් වෙන අයට උන්වහන්සේගේ පැමිණීම බලා සිටින්නා වූ අයට ඔබ උන්වහන්සේගේ පැමිණීම බලා සිටිනවා. එහෙමනම් ඔබ උන්වහන්සේගේ පැමිණීම බලා සිටිනවා නම් මේ ලෞකික දේවල් වලට රත්තරන් රිදී පස්සේ යන කෙනෙක් නෙවෙයි. රත්තරන් රිදී අපට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒවට මුල් තැන දෙන කෙනෙක් නෙවෙයි. ඔබ බලා සිටින්නේ උන්වහන්සේගේ පැමිණීමයි. 2 තිමෝති 4:8 මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තවා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරව ස්වාමීන් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ට දෙනවා. එතකොට මේ යම් කිසි ඔටුනු දීමක් ගැන කතා කරනවා. ඒ ගැන කතා කිරීමේදී මොකද කියන්නේ? ඒක මට විතරක් නෙමෙයි උන්වහන්සේගේ පැමිණීමට සූදානම්ව බලා සිටින යාඥාවෙන් සිටින්නා වූ අය ඒ අයව උස්වා ගන්නට යනවා. අන්න ඒ අයට තමයි බීම විනිශ්චයේදී මේ ඔටුනු ලබා දෙන්න යන්නේ. ඒ විනිශ්චයට ඔබටත් ලැබෙන්න යනවා. පිලිප්පි 3:20 නමුත් අපේ නාගරිකත්වයේ ස්වර්ගයේය. එතනින් ගැලුම්කාරයෙක් වන ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ එනවා ඇති බව අපි බලා සිටිමු. ඔබ බලා සිටිනවද? මම බලා සිටිනවද? එහෙම නැත්නම් අපි බලා සිටින්නේ ඊළඟට ලංකාවේ මොන පළඟැටියද කන්න යන්නේ? අද ගම්වතුර ඊයේ කොවිඩ් දැන් ඩෙන්ගු අපි මේවා ගැනද බලාගෙන ඉන්නේ. අපේ ආර්ථිකයේද ඒවත් අපිට අවශ්‍යයි. ඒවා ගැනත් අපි යාඥා කරන්න ඕනේ. නමුත් අපේ ප්‍රධාන ඉලක්කය යේසුස් වහන්සේගේ පැමිණීම. මොකද අපේ නාගරිකත්වය ඒකයි. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් එයි කියා ගන්නා සියල්ලෝම ගැලවුම් කරතුම් එන තුරු බලා සිටිනවා. සමහර අය යේසුස් වහන්සේ නැවත එනවා කියන ගැනවත් දන්නේ නැහැ. ඒ නිසා දන්නේ නැති අය කොහොමද යේසුස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා මම හිතන්නේ පාස්ටර් රවි මේ පාඩම් මාලාව ඔබට ආරම්භ කිරීමේ තව වැදගත්. දන්නේ නැති අයට මේව දැනගන්න. එක යෝහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ අපගේ බලාපොරොත්තු ගැන කතා කරනවා. ප්‍රේමවන්තයනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ අපි කොයි ආකාර අයවන්නේද ඒ තාම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන බව දනිමු. ප්‍රකාශ මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයට අපි උන්වහන්සේව දකින්න ඕනේ. ඒ නිසා මේ අර්ධ ඔසවා ගැනීමට අපි මතක තියාගන්න ඕනේ. විශ්වාස කරන අය බයිබලානුකූලව අපි අවදිව ආරාධනය තේරුම්ගෙන ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් සිටින්න අවශ්‍යයි. දැන් ඔබට මතක ඇති යේසුස් වහන්සේ නිතරම සභාව මනාලියකට හඳුන්වා දෙනවා. එතකොට අපිට එපිස පොතේ 5:27 කියනවා එසේ කලේ සභාව සුද්ධව කැලැල් හෝ රැලි හෝ එබඳු යමක් නැතුව තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනය නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ පවිත්‍ර පිරිසුදු කරන පිණිස අපිට දෙවියන් වහන්සේගේ වචනෙන් පිරිසුදු වීමේ අවශ්‍යතාවය කියනවා. ඒ පිරිසුදු වෙන්න කොහොමද? පිරිසුදු කන්‍යාවක් මනාලියක් වගේ විවාහ දවසේදී සූදානම් වීම පිළිබඳව. එතනදී අපිට කියනවා කැලලක් නැතුව. එතකොට අපිට පේනවා ඒ යේසුස් වහන්සේ එන්නේ මේ අපවිත්‍ර මනාලිය කරගෙන යන්න නෙමෙයි. මේ අද අපි අහනවා ගොඩක් පුවත්පත්වල අපි කියනවා මනාලියන් කියන අය මේ සමහර අපි අහන කතා හැටියට අපිට ලැජ්ජයි. එතකොට හැබැයි සැබෑ මනාලියක් කියනකොට කන්‍යාවක් පිරිසෙකින් අදහස් වෙන්නේ පිරිසුදු භාවයක් කියන එකට. එතකොට උන්වහන්සේ ඉන්නේ කන්‍යාවක් අරගෙන යන්න මිසක් වෛශ්‍යාවක් අරගෙන යන්න නෙමෙයි. අපේ මේ ළඟදී 49 වෙනි ප්‍රකාශනය අපි මෙනිකුත් කරනවා සැබෑ සභාව සහ ව්‍යාජ සභාව. ඔබ මේ පොත ගන්න ඒක අරගෙන බලන්න අද සභාවට මොකද වෙලා තියෙන්නේ. එතකොට ඒක අපිට පේනවා මේ යේසුස් වහන්සේ මේ පිරිසුදු කන්‍යාවක් අරගෙන යන්න ඇල්මැරුණු සභාවක් අරගෙන යන්න නෙමෙයි. එලිදර පුතේ 19:7 අපිට කියනවා මේ පිරිසුදු කන්‍යාව පිළිබඳව. එබැවින් මාගේ සමා වෙන්න
පැටලි පැටවාණන්ගේ සරණ මංගල්‍ය උන්වහන්සේගේ භාර්යාවද සූදානම් සිටින්නේ යන්නේ දීප්තිමත් වූ පවිත්‍ර වූ සීන් වස්ත්‍රයෙන් පැළඳෙන්නට ඈට ලැබුණේ. ඒ නිසා ස්නේහවන්ත සහෝදර සොයුරිය සභාවේ පවිත්‍රත්වය සභාවේ සීන් වස්ත්‍ර අඳගත්තා වූ දීප්තිමත් දිලිසෙන්නා වූ දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව සිටින්නා වූ අය රැගෙන යන්නයි උන්වහන්සේ. ඒ නිසා තමයි අපි මේ අර්ධ ඔසවා ගැනීම ගැන විශ්වාස කරන්නේ. පාෂල් රැප්චර් එක ගැන අපි විශ්වාස කරන්නේ අන්න ඒ නිසා. ඒ නිසා ඔබගේ කිතුණු ජීවිතය සැහැල්ලුවට ගන්න එපා. පාවුල්තුමා පිලිපි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සහ 13 වෙනි පදේ කියනවා එබැවින් මාගේ ප්‍රේමවන්තයනි නුඹලා නිතරම කීකරුව සිටියා මෙන්ම නිතරම කීකරුව ඉන්න කියලා කියනවා. මා ළඟ සිටියේදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව බයනුත් වෙවුලෙමුණු නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගන්න. එතකොට අපේ ගැලවීම නොමිලේ ලැබුණාට අපිට වගකීමක් තියෙනවා. පවිත්‍රත්වය, වචනට කීකරු වීම, දෙවියන් වහන්සේගේ ගෝලත්වයේ විනයන් පවත්වා ගැනීම අපේ පැත්තෙන් කළ යුතු දෙයක්. ඒ නිසා එසේ කිරීම තුළින් තමයි අපිට උන්වහන්සේගේ දෙවිනි පැමිණීමට ඔසවා ගැනීමට අපිට සුදුසුකම් ලබන්න පුළුවන් කියලා මේ පාෂල් රැප්චර් ගැන අර්ධ ඔසවා ගැනීම විශ්වාස කරනවායි විශ්වාසය. තීතස් පොතේ 2 වෙනි පදයේ 12 වෙනි පදයේ අභක්තිකකම ලෞකික තෘෂ්ණාද එපා කර ඔබ දන්නවා කිතුණුවන් අතරක් ඉන්නා මේ ලෞකික දේවල් පස්සේ යන්නා වූ අය ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැන ඒ උන්වහන්සේ ඔසවා ගැනීම මහත්තුම දෙවියන් වහන්සේගේද අපගේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ ප්‍රකාශ වීම ගැන බලා සිටීමෙන් සිහියෙන් යුක්තව ධර්මිෂ්ඨ ලෙස භක්තිවන්ත ලෙස මේ ලෝකයේ ජීවත් වන පිණිස ඒ කරුණාව අප දැනුමුතුකම් කරන්නේය. උන්වහන්සේගේ සියලු අධර්මිෂ්ඨකම් වලින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජොලිත සෙනගක් සුඛීය සම්පත කොට පවිත්‍ර කරගන්න පිණිස අප උදෙසා තමන්ව දුන්සේක. ඒ නිසා උන්වහන්සේගේ වැයවීම, උන්වහන්සේගේ පූජා වීම පවිත්‍ර සෙනගක් ඔබත් මාත් පවිත්‍රත්වයේ ජීවත් වීමයි. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ඔසවා ගැනීමට ඒක ඉතා වැදගත්. නැවත වරක් එපිස පොතේ 5:27 එළිදරව් පොතේ 19:8 අපි ඒක දැනටම කියලා තියෙනවා. එතකොට මතක තියාගන්න ඔසවා ගැනීමට අයත් වන අය ඔසවා ගනු නොලබන අතර අය අතර වෙනස මොකක්ද? එතකොට මම අපි දැක්කා මේ අර්ධ ඔසවා ගැනීමේදී සමහර කට්ටියක් ඔසවා ගන්නවා, සමහර අය ඔසවා ගන්නේ නැහැ. මේ දෙගොල්ලෝ අතර වෙනස මොකක්ද? වෙනස යේසුස් වහන්සේම කිව්වා මත්තෙව් 7:21 දී යේසුස් වහන්සේ මේ වෙනස අපිට පෙන්눔 කරා. මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස. එතකොට ඔසවා ගන්න ලබන්නේ කවුද? දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඔබගේ කැමැත්ත නෙමෙයි, ඔබගේ වෙනත් අයගේ කැමැත්තට ක්‍රියාත්මක වීම නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද මගේ ජීවිතේට? මගේ ජීවිතේට කැදවීම මොකක්ද? ඒක අපි දැනගන්න අවශ්‍යයි. දෙමව්පියනි, අපේ ප්‍රධාන වගකීම අපේ දරුවන්ට දෙවියන් වහන්සේ හිතෝපදේශ 22:6 කියනක්සේ ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා එක තෝරන ගන්න උදව් කරන එකයි. ඒක තමයි දෙමව්පියන්ගේ වෙන්න අවශ්‍ය දේ. අද අපි දෙමව්පියන් වශයෙන් දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේර් කෙනෙක් කරන්න, අරක කරන්න, එහෙම නැත්නම් දැන් සමහර අය කල්පනා කරනවා ඉතින් දේශපාලනඥයෙක් කරන්න. මොකද හොඳම වාසිම වැඩේ ඒකයි. එහෙම කරන්න කල්පනා කරනවා ඇති. නමුත් අපේ කාරණය මොකද? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. මොකද අන්තිමට ඔසවා ගැනීමට අසු වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන අයයි. ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නේ. අද සභාවේ ඉන්නේ ඔක්කොමලා ස්වාමිනී කියලා කියන අය. අත්උස්සල ස්වාමිනී කියනා අය. නමුත් අපිට කියනවා ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් මේ බලවත් ක්‍රියා නොකළෙමුද? මට කියනවා ඇත කිසි කාලයකත් නුඹලා නොහැඳින්වෙන්නේ. එතකොට මේ අය අපිට කියනවා බයිබලේ යේසුස් වහන්සේම කියනවා මෙහෙම අය ඔසවා ගැනීමට ලක් වෙන්නේ නැහැ කියන දේ තමයි අපේ විශ්වාසය. යාගොප් පුතේ 2:19 වෙනි පදයේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නේය. නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාස කර වෙවුලති. නමුත් හිස්සු මිනිසය ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්න කැමතිද? ඒකට අපිට කියනවා අපි යේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ගැලවීම ලැබුවට ඒ ඇදහිල්ල අපව වෙනස් කළ යුතුයි. අපගේ ජීවිතයේ ක්‍රියාවන් තුළින් අපි ඒක පෙන්වන්න කරන්න ඕනේ. සතුරන්ට ප්‍රේම කිරීමෙන්, තිත්තකමෙන් නොමැතිව, හොරකම් කරන්නේ නැතුව, මිනිස්යන්ට අපි මුදල් අරගෙන නොබෙවා ඉන්නකොට ඒක හොරකම. අද අපි කොච්චර අය කිතුණල් ලෙසට අපි කිව්වට අපි ඒවා කරනවාද? එතකොට අප තුල මේ ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵලයි.
අපි කාවද රවට්ට ගන්නේ? ඔබ රවට්ට ගන්නවා, මම මාව රවට්ට ගන්නවා. ඒ නිසා අපි මේ ඔසවා ගැනීම ගැන කල්පනා කරනකොට අපි ඇත්තට වෙවුලන්ට අවශ්‍යයි. මොකද යක්ෂයා වෙවුලනයි කියලා කියනවා දෙවියන් වහන්සේගේ නම අහනකොට. එහෙනම් ඊට වඩා අපි සත්‍ය දරගන්නා වූ අය උන්වහන්සේ වෙතට යන්න බලාපොරොත්තු වෙන්න කොයිතරම් ප්‍රසන්නද. 1 යොහන් 3:7 මාගේ ප්‍රිය දරුවනි නුඹලා මුලා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනාක් මෙන් ධර්මිෂ්ඨ කරන්නා ධර්මිෂ්ඨව සිටී. ඒ නිසා අපි කිතුණුවන් වශයෙන් ධර්මිෂ්ඨකමට කැප වුණා වූ ධර්මිෂ්ඨකම වෙනුවෙන් නැගිට සිටින්නා වූ ධර්මිෂ්ඨකමේ ජීවත් වෙන්නා වූ අය වෙන්න අවශ්‍යයි. නැවත වරක් 1 යොහන් 3:6 යමෙක් උන්වහන්සේ තුල පවතිද ඔව් පව් කරන්නේ නැත. පව් කරන තැනත් උන්වහන්සේ දුටු ඒවත් උන්වහන්සේ හැඳිනගත්තේවත් නැත. මෙතනින් අදහස් කරන්නේ අපි සම්පූර්ණම පාපයෙන් අනුමතිකම නෙමෙයි. නමුත් පුරුද්දක් වශයෙන් ඒ පාපිෂ ස්වභාවය අත්හැරුවා වූ අය. නමුත් කිතුණුන් කොයිතරම් බොරු කියනවද? කිතුණුන් කොයිතරම් වැරදි වැඩ කරනවද? ඒකට ඔබට පේනවා මෙන්න මේ අය ගැන තමයි බයිබලයේ කියන්නේ මේ මාංශික කිතුණුවන්ව මේ ඔසවා ගැනීමට අසු වෙන්නේ නැහැ කියන. ආයි පළවෙනි කොරින්ති 6:9-10 නමුත් අධර්මිෂ්ඨයන් දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? මේ අන්‍ය භක්තිකයන් ගැන නෙමෙයි කියන්නේ නොරවටෙන්න. වෛශ්‍යකම් කරනවත්, රූපවදින්නවත්, කාමීච්ඡාචාරයකවත්, ස්ත්‍රීලෙස හැසිරෙන්නවත්, පිරිමින් සමග අනාචාර කරනවත්, සොරුමත්, ලෝභවත්, දේබද්දවත්, නිඳා කරනවත්, කොල්ල කන්නවත්. ඒ කියන්නේ හොරකම් කරනවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ. එතකොට ඔබට පේනවා මෙන්න මේ අය විවිධ ආකාරයෙන් අපිට විස්තර කරන්න වෙලා නැහැ. මේ අය සභාව තුල ඉන්නවා. එතකොට මේ අය ඔසවා ගැනීමට අසු වෙන්නේ නැහැ. කිරිඳි උපමාව. දැන් ඔබ දන්නා මතේ 13 වෙනි පරිච්ඡේදය 36:43 යහපත් බීජ වැපරුවාම සතුරු ඇවිල්ලා කිරිඳි වැපරුවා. මේ දෙන්නටම ගලවන්න හැදුවාම ඒ සිතතව ගලවන්න එපා. මේ දෙකම එක වගේ. ඔක වැවෙන්න දෙන්න. වැවිලා අන්තිමට කපන දවසේදී මේ දෙක වෙන් කරනවා ඇති. ඒ නිසා සභාව තුලත් එක හා සමාන කිතුණුවන් ඉන්නවා. මාංශික කිතුණුවන් ඉන්නවා, නාමික කිතුණුවන් ඉන්නවා. සැබෑ ආත්මික කිතුණුවන් ඉන්නවා. හොඳම නළුවන් ඉන්නේ සභාව තුලයි. අපි දන්නා අපේ ජනප්‍රිය නළුවෙක් හිරගත වෙලා උසාවියට අපහාස කරයි කියලා. තවත් නළුවන් ගැන අපි ඊයේ පෙරේද කතා කරා මේ විවිධ නිරෝධන වලට ලක් කළයි කියලා. හැබැයි ඒගොල්ලෝ නළුවෝ නෙමෙයි. හොඳම නළුවෝ ඉන්නේ සභාව තුල. හේතුව ඔවුන් කිතුදහම අනුකරණය කරමින් ඔවුන් මේ රඟා දක්වනවා. නමුත් ඒ ඔසවා ගැනීමේදී ඔවුන්ව දෙවියන් වහන්සේ වෙන් කරන්න යනවා කියන කාරණය අපිට මෙතන පේනවා. කන්‍යාවන් 10 දෙනාගේ උපමාව. ඒ 10 දෙනාම එක හා සමානයි. 5 දෙනෙක්ට තෙල් තිබුණේ නැහැ. 5 දෙනෙක්ට තෙල් තිබුණා. මෙතනදී අදහස 5 දෙනෙක් ගැලවිලා හිටියේ නැහැ කියන එකට. නමුත් එතනදී අපිට පේනවා මෙතන වෙන්වීමක් සිදු වෙනවා. යොහන් 10:14 මම යහපත් බැටළු ඉඳලා පියාණන් වහන්සේ මා අඳුනන්නක් මෙන්න මාද පියාණන් වහන්සේ අඳුනන්නක් මෙන්න මම මාගේ බැටළුවන් අඳිනවා. ඒ නිසා අපිට දෙවියන් වහන්සේට බොරු කරන්න බෑ. උන්වහන්සේ දන්නවා අපි දන්නවා අපි ඇත්තටම දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්දෝෂව අවංකව ජීවත් වෙන්නා වූ අයද. අපිට බයක් නැහැ. යේසුස් වහන්සේ අද රාත්‍රියාවත් අපි උන්වහන්සේ සමග යනවා කියන දේ සහතිකය ඔබගේ හදවතේ මගේ හදවතේ තියනවාද කියලා බලන්න අපි මේක අවස්ථාවක් කරගත්ත යුතුයි. 2 තිමොති 2:19 සේවුද ස්වාමීන් වහන්සේ තමන්ගේ අය දන්නාසේක. ස්වාමීන් වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පාවෙත්වා යන මුද්‍රාව ඇතුව දෙවියන් වහන්සේගේ ස්ථීර අත්තිවාරම් පවත්වන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ කියන ගේ කවුද කියලා උන්වහන්සේ දන්නවා. අවසාන පදයේ වචන මෙතන මම නතර කරනවා 2 පේතෘස් 1:10 එබැවින් සහෝදරයනි නුඹලාගේ කැඳවීමද තෝරා ගැනීම ස්ථිර කරගන්න. පිණිස වඩා කඩිසිරව ක්‍රියා කරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකට පැකිලෙන්නේ නැත. ඒ නිසා ස්නේහවන්ත සහෝදර සොය ඔබට කැඳවීමක් තියෙනවා මට කැඳවීමක් තියෙනවා. ඔබව තෝරාගෙන තියෙනවා දෙවියන් වහන්සේ මාව තෝරාගෙන තියෙනවා. ඒකට අපි කඩිසිර ලෙස අවදිව උනන්දුවෙන් කැලල් රහිතව වචනයට කීකරු වෙමි. ආත්මයන් වහන්සේගේ පිරීමෙන් අපි උන්වහන්සේගේ පැමිණීමට විශ්වාසවන්ත වෙමු. මානසික නාමික කිතුවන්ගේ කැඳවීම තෝරා ගැනීමද සාහිතික කර ගැනීමට සෑම ප්‍රයත්නයක්ම දරිය යුතුයි. ඔබට හැඟෙනවා නම් ඕ මම මෙතෙක් කල නාමිකව කිතුනෙක් කියලා තියෙන්නේ. මම මෙතෙක් කල මානසික කිතුනෙක් කියලා තියෙන්නේ. තීරණයක් ගන්න. අද දවසේදී නෑ ස්වාමීනි. මම සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට කැප වෙනවා. මට ඔබට ගැලවීම විශ්වාස නැත්නම් උන්වහන්සේට ආරාධනා කරන්න. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරන්න. උන්වහන්සේගේ වචනයට දෛනිකව කීකරුව ජීවත් වීමෙන් ඔසවා ගැනීමට ඔබ සූදානම් වෙනවා. ඉදිරි දිනවලදී ඔසවා ගැනීමේ දිනය ආසන්න බවට ලකුණු අපි බලන්න යනවා. ඒ නිසා ඔබ සෑම කෙනෙක්ටම දේව පීඨයි ඔබ සෑම කෙනෙක්ම උන්වහන්සේගේ ඔසවා ගැනීමේදී යන්ට සූදානම් ජීවත් වෙනවා ඇතයි යන්න මගේ පැතුමයි යාඥා. යේසු පීඨයි.
Pastor Ravi. අපි ස්වාමින් වහන්සේට යාඥා කර සිටිමු. අප සමග මේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා පාස නිරංජන්. මම කැමති පාස නිරංජන් ඔබ යාඥා කළා අවසන් කරන්න. මක්නිසාද අද දවසේ අපි ඇසුවා වගේම උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ සමග අපිට ගමන් කරන්නට අපි උන්වහන්සේගේ දරුවන් ලෙසට ආත්මික කිතුණුවන් ලෙසට උන්වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති සමග අපේ ජීවිතය අරගෙන යන්න මේ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන පිණිස පාස නිරංජන් ඔබ යාඥා කළා මේ කාලය අවසන් කරන්න. Hallelujah. ස්තුති වේවා දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ගයක් නැතුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සම්බවෙන්න පුළුවන් අවස්ථාවේදී පියාණන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඔබ වහන්සේ අපිට අවස්ථාව දීලා තිබෙන නිසා පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ කොයි ආකාරයෙන්වත් බැඳ තබන්නට බැරි නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා. පියාණන් වහන්සේ තාක්ෂණයේ නිශ්චිත ලෙස භාවිතය කරන්නට ඔබ වහන්සේගේ දරුවන්ට අවස්ථාව දීලා ඔබ වහන්සේගේ පැමිණීමේ තිබෙනා වූ උත්කෘෂ්ඨතාවය ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්නට ඔබ වහන්සේගේ දරුවන්ට අවස්ථාව දීලා තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. බලාපොරොත්තුවක් නැතුව පිට පහර කමින් මේකට හේතුව කුමක්ද කියලා හොයාගන්න බැරිව අඳුර යටපත ගගා ඉන්නා වූ ජනතාවක් මැද ස්වාමීන් වහන්සේ තාම පැහැදිලි දැසකින් වර්තමානයත් අතීතයත් සුවිශේෂයෙන් අනාගතයත් පියවරෙන් පියවර වහන්සේ අපට එළිදරව් කර තිබෙන නිසා අපි වහන්සේට ස්තුති කරනවා. පියාණන් වහන්සේ වහන්සේ අපව කොයි ලෙසකින්වත් අනාථයන්ව ලස්සෙන් පත් කරලා නැති නිසාත් අපගේ සියලු දවස් වහන්සේගේ මඟ පෙන්වීම වහන්සේ අපට පෙන්වා දී තිබීම ගැන ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. දෙවි පියාණනි අපි යාඥා කර සිටිනවා අපගේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තමයි අපට බලාපොරොත්තුවක් දුන්නේ. ඔබ වහන්සේ තමයි අපේ ජීවිතයට රසයක් දුන්නේ. ඔබ වහන්සේ නැතුව අපිට තිබෙන අපේ ජීවිතයේ තිබෙනා වූ වටිනාකම කුමක්ද? එනම් පියාණනි ඒ රසය ඒ ඔබ වහන්සේ සමග සදාකාලයෙන් ගත කරන්නට තිබෙනා වූ අපේ අපේක්ෂාවන් ස්වාමීන් වහන්සේ අපගේ ආශාවන් ඔය වචනේ ඉගෙනුවා වූ ලෙස ඔබ වහන්සේ අපිත් එක්ව සිටින්න මේ තිබෙනා වූ සියලුම බාධාවල් මැඩගෙන ජයගෙන ඔබ වහන්සේ සමග සදාකාල වාසය කරන්න පිණිස අපගේ තිබෙනා වූ ආශාව අපේක්ෂාව සතුරා විසින් ඉදිරිපත් කරන්නා වූ සියලු මායම් වලට වඩා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මුහුණ ඉහළින් ඉරුසේ දැකගෙන පියනවාසේ ඒ කෙරෙහි මහත් වූ බඩගින්නක් පිපාසයක් ඇතුව ස්වාමීන් වහන්සේ සතුරා ඉදිරිපත් කරන්නා වූ ලෝක ඉදිරිපත් කරන්නා වූ මාංශය තෘෂ්ණාව ඇස්වල තෘෂ්ණාව ජීවිතයේ අහංකාරකම මාංශයේ තෘෂ්ණාවේ සියල්ලම පහක දමා පියාණන් ඔබ වහන්සේ මුළු සිතින් මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් ඔබ වහන්සේට ප්‍රේම කරමින් පියාණන් ඔබ වහන්සේගේ වැඩේ යෙදෙමින් පියාණන් ඔබ වහන්සේගේ ඊමට සූදානම් වෙන්න කලටත් අකලටත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊම ගැන අන්නයට ප්‍රකාශ කරමින් ඔබ වහන්සේ මේ පැහැදිලිව පෙන්වන්නා වූ ලකුණු ඔබ වහන්සේගේ අනාගතය ඔබ වහන්සේගේ සැලැස්ම සමග සම්බන්ධ කර සියලු ජනතාවට පෙන්වන්නට ඔබ වහන්සේගේ දරුවන්ට මේ දෙන්නා වූ ඉගැන්වීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරන අතර අපි ආඥා කරන මේ ගැන අසා සිටි සෑම කෙනෙක්ම ස්වාමීනි ඔබ වහන්සේ මේ ලද ආලෝකයේ මේ ලද එළිදරව්ව ස්වාමීන් වහන්සේ තවත් අයට එළිදරව් කරමින් ඒ ආකාරයෙන් මේ සුභාරංචිය මේ දැනසිල්ල පියාණන් වහන්සේ මේ බලාපොරොත්තුව මේ මහා විපාක වලින් මහා පීඩාවෙන් ගැලවීම පියාණන් වහන්සේ ගැලවීම එකම මාර්ගය ඔසවා ගැනීමට හසුවීමට පියාණන් වහන්සේ සූදානම් වෙන්න තෙල් ඇතුව ස්වාමීන් අපගේ පිරිසුදුකම රැකගෙන සුද්ධකම රැකගෙන ඔබ වහන්සේ සමග එකතු වෙන්නට ආසාවෙන් පැය 24ම සති ඒ දවස් 7ෙම ස්වාමීන් වහන්සේ සිටින පිණිස අපද අප උපස්ථාන කරන අයවද ස්වාමීන් තව දුරටත් මේ රැළට එකතු වෙන්න සිටිනා වයටද
ආශිර්වාදයක් වෙන්නට අපි එක එකනා පාවිච්චි කරන්නට කියලා ඉල්ලා සිටිනවා. මේ පාඩම් මාලාවට වහන්සේ ආශිර්වාද කළ මැනව දාසයාට වහන්සේගේ කරුණාව වැඩි වැඩියෙන් දෙන්න කියලා ඉල්ලා සිටින අතර වහන්සේගේ සුද්ධත්වයට බාර වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා සූම් තාක්ෂණය ඔස්සේ අප සමග මේ අධ්‍යයනයට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනා ගැන. අපි මේ වෙලාවේදී ඔබට කියන්න කැමති හැම සිකුරාදාවකම තව සති 8ක් පුරා මේ පාඩම් මාලාව පවත්වනවා. ඒ නිසා ඔබේ පවුලේ අය, ඔබේ හිතයිසී මිත්‍රයන් යේසුස් වහන්සේව දන්න ඔබ ඒ අයව මේකට සම්බන්ධ කරගන්න හැම සිකුරාදාවම රාත්‍රී 8 සිට 9 දක්වා එවන ලද Zoom link එක හරහා මේ පාඩම් මාලාව පවත්වනවා ඇති. ඒ වගේම අපි ඔබට කියන්න කැමති වෙන සමුදා 7:30 සිට රාත්‍රී 9:30 දක්වා පවත්වන নমස්කාරය පිළිබඳ සම්මන්ත්‍රණයට අපි ඔබට දමා ඇති Zoom link එක හරහා සම්බන්ධ වෙන්න විවිධ දේශකයන් පැමිණෙනවා. පාස්ටර් ඇලන් ප්‍රේසර්, ඒ වගේම රෝහන් මුණසිංහ, ඒ වගේම නිමේෂ්, ඒ වගේම පාස්ටර් ජෝයි සහ පාස්ටර් නිශාන්ත ගුලිවිට. නිසා ඔබට ඒක ආශිර්වාදයක් වෙයි. රාත්‍රී 7:30 සිට පවත්වන මෙම নমස්කාරය පිළිබඳව ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා ඔබේ ආත්මික ජීවිතේ වඩා ශක්තිමත් කරගන්න. ඔබ මට විශ්වාසයි නොවිසිල්ලෙන් මේ පාඩම් මාලාව කෙරෙහි බොහොම හදවතක් ඇතුව සිටිනවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබට තවත් සතියකට ගමන් කරන්නට උන්වහන්සේගේ වචනය ධෛර්යය සහ මඟ පෙන්වීම ලබා දෙන බව අපි විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. අමතක කරන්න එපා ඉරුදින ඒ සභාවල පවත්වන දේව මෙහෙයල් වලට ඔබ සහභාගී වෙන්න. අනිත් අයටත් දන්වලා ඒ රැස්වීම වලට සහභාගී වෙන පිණිස ඔබගේ සභාවේ මෙහෙයට සහභාගී වෙන පිණිස උනන්දු කරන්න. බොහොම ස්තුතියි. ජේසු පිහිටයි පාස්ටර්. Yes, we did, Pastor. Yes, we did, Pastor. Thank you. ආමෙන් ආමෙන්. Pastor.